සුබ සන්ධ්‍යාවක් සෑම දිනකටම අපිත් එක්ක මේ වෙලාව එකතු වෙලා ඉන්න. අද ලෝක ගංගා දිනය තියෙනවා. ඉතින් අපි පහුගිය පැවැත්වුණු දිනවලටත් වැදගත් පාරිසරික දිනවලටත් වෙබිනාර් වැඩසටහන් සංවිධානය කළා. ඉතින් අපි අදට යෙදෙන ලෝක ගංගා දිනයට සමගාමීව අපි මේ වැදගත් වෙබිනාර් වැඩසටහන සිදු කරන්න සූදානම් වෙනවා. එතකොට අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා අපේ වෙබිනාර් වැඩසටහන ලෝක ගංගා දිනයට සමගාමීව පැවැත්වෙන මේ වෙබිනාර් වැඩසටහනේ සමාජ සම්පත්දායකත්වය අපිට ලබා දෙනවා ආචාර්ය සිස්තන විතානච්චි. එතුමා වෙනුවට ජර්මනියේ කසල් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ අධිසමාජික සහ ව්‍යාපෘති කල්පනාකරු විදිහට කටයුතු කරනවා. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙන උදේශිකා විමලසිරි මහත්මිය. එතුමිය මේ වෙනකොට විද්‍යාඥවරියක් විදිහට නිවර්තන සාගර විද්‍යා ආයතනයේ සහ කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම මිරිදිය සත්වයින් සහ මිරිදිය පරිසරය සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු සිදු කරමින් ඉන්නවා. ඉතින් අද සැප්තැම්බර් මාසේ 26 වෙනිදා සෑම වසරකම සැප්තැම්බර් මාසයේ අවසාන ඉරිදා දිනේ තමයි මේ ලෝක ගංගා දිනය පැවැත්වෙන්නේ සමරන්නට සූදානම් වෙන්නේ. ඉතින් මේ ගංගාවන් අපි හැම විටම කතා කරනවා අපේ ජීවනාලියේ ඒ වගේ වැදගත් මට්ටමක කියලා. ඉතින් අපි කැමති මේ වෙලාවේ දැනගන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සිසිර විතානච්චි මහත්මයාගෙන් ශ්‍රී ලංකාවේ ගංගා පිළිබඳව අපිට ඔබතුමාගේ කෙටි හැඳින්වීමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගංගා වර්ගීකරණයක් තියෙනවා නම් ඔබතුමාගේ අදහස් කොහොමද ගලාගෙන යන්නේ ඒකත් එක්ක මේකෙන් අපි අද දිනේ වෙබිනාර් වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාටයි මේ අවස්ථාව. බොහොම ස්තුතියි දුලංජය. ඉතාම මේ වැදගත් දිනයක් අද අපි සමරන්නේ තමයි මේ ලෝකයේම ජීවනාලිය රැඳි තිබෙන ජලය මත. ඒ ජලය පෝෂණය කරන ප්‍රධාන සාධකයක් තමයි මේ ගංගාවල් කියන්නේ. ගංගාවල් කිව්වම ලංකාවේ ගඟට තව වචන ගොඩාක් තියෙනවා. මේ ඔය කියලා කියනවා, ඇල කියලා කියනවා, ඊට පස්සේ ආරු කියලා අපි සඳහන් ඇතුළත් වෙනවා. ඉතින් මේ ගංගා වර්ගීකරණය පිළිබඳව තමයි අපිට එන්න කලින් පොඩ්ඩක් පැහැදිලි කරගමු මොකද්ද මේ වර්ගීකරණය කරන්න කියලා. දැන් සාමාන්‍යයෙන් ගඟක් කියලා කියන්නේ අවුරුදු මිලියන ගණනක් තුළ සිදුවෙන ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒ ගඟ සාමාන්‍යයෙන් ගඟක් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ඉහළ කොටසකින් අපි අප්ස්ට්‍රීම් එකකින්ද පහළ සමා ගලා යන්නේ. සමහර ගංගාවල් ගලාගෙන යනවා මුහුදට, සමහර ගංගාවල් ගලාගෙන යනවා මේ විශාල විල් වලට, නැත්නම් වැවකට වෙන්න පුළුවන්, නැත්නම් ලැගූන්ස් එකකට වෙන්න පුළුවන්, මේ කලපුවකට වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට ගංගාවල් භූගත ප්‍රදේශවල ගලාගෙන යන භූගත මාර්ගවල ගිහිලා මේ අපේ සාමාන්‍ය කියන්නේ භූගත ජල පද්ධතීන් වලට, ඇක්විෆයර් වලට, නැත්නම් ග්‍රවුන්ඩ් වෝටර් වලට ෆ්ලෝ වෙනවා. ඒක තමයි ගඟක ස්වභාවය. ඉතින් දැන් ගඟක් වර්ගීකරණය කරනකොට දැන් සාමාන්‍යයෙන් ලංකාවේ වර්ගීකරණය පිළිබඳව විවිධ අදහස් තිබෙනවා. මේ මෑත කාලිනව මහාචාර්ය ජිනස් කොටකොත සජිත් ගමගේ විසින් කරපු විශ්ලේෂණය තරමක් වැදගත් කියලා මම හිතනවා. මොකද ඔවුන් ලංකාවේ මේ වර්ගීකරණයේ තිබුණු යම් දෝෂ පෙන්වා තිබෙනවා. මම ඒ තාම අගය කරන විශ්ලේෂණයක් තමයි තුමන්ලා ඉදිරිපත් කරන්නේ. මහාචාර්ය කටුපොත සහ සජිත් ගමගේ විසින් ඉදිරිපත් කරන අදහස අනුව ඇත්තටම ලංකාවේ මේ වෙනකොට මේ ගංගාවල් 29ක් තිබෙනවා මේ ඉන්දියන් සාගරයට කෙලින්ම ගලා බසින්න කියලා. ඉතින් 15ක් සාමාන්‍යයෙන් අපි හඳුන්වනවා මේ අර එවර්ග්‍රීන් එහෙම නැත්නම් වසරේ සෑම කාලයකම ජලය තියෙන පෙරනියල් රිවර්ස් හැටියට හඳුන්වනවා. ඒ වගේම 14ක් වුන් වර්ගීකරණය කරනවා ඍතුමය නැත්නම් සීසනල් රිවර්ස් කියලා. කියන්නේ එක කාලයකට මේ වුන් වර්ගීකරණය කරනවා. ඊට අමතරව ඔවුන්ගේ විශ්ලේෂණයේදී තවත් පැහැදිලි කරන කාරණා තමයි මේ ලේක්ස් බොල්ගොඩ, මාදු, ආදාම්පේ, තෙලවත්ත, රත්ගම, කොග්ගල මේවා ලේක්ස් ඇත්තටම. නමුත් අර සම්ප්‍රදායික වර්ගීකරණයේදී මේවා ගංගාවල වශයෙන් හඳුන්වා තිබෙනවා. ඔවුන් කියන්නේ මේ 103ක් වර්ගීකරණය කරන එක වැරදි කියලා. ඒ වගේම ඔවුන්ගේ වර්ගීකරණය තවත් වැදගත් දෙයක් තමයි ඔවුන් මේ ඔයවල් සහ ගංගාවල් කීපයක් හඳුනා ගන්නවා, විශේෂයෙන්ම වෙට්ලෑන්ඩ් වලටත්. ඒ වගේම ලවණ්‍ය මාෂ් ලෑන්ඩ් එකටත්, එහෙම නැත්නම් මේ වෙට්ලෑන්ඩ් එක ගලා බහින ඒවා උදාහරණ වශයෙන් කටුපිල ආර, පලක් කුට්ටි, රත්මල් ඔය වගේ දේවල් කෙලින්ම ගලාගෙන යන්නේ ස්ථාන. ඉතින් මේ වර්ගීකරණය තමයි වැදගත්. ඊට අමතරව
ගත්තාම පස්සේ 64ක් ඔවුන් හඳුන්වනවා ලැගූන්ස් වලට ගලාගෙන යනවා කියලා. ඉතින් මේ ඔවුන්ගේ වර්ගීකරණය එක පොඩ්ඩක් අපි පොඩ්ඩක් එහාට ගිහිල්ලා පොඩ්ඩක් බලමු. දැන් මේ ශ්‍රී ලංකාවේ වර්ගීකරණය ගත්තාම පස්සේ දැන් මේ වර්ගීකරණයක් සිද්ධ වෙන්නේ කොහොමද? අපි මේක ඉගෙන ගන්න දරුවන්ට ඉතා වැදගත් වෙනවා. මොකද දැන් සාමාන්‍යයෙන් දැන් ගඟක් වර්ගීකරණය ඔයක් වර්ගීකරණය කරනකොට ඒකට බලපාන විශේෂයෙන්ම ගඟක තිබෙන පාෂාණ ඒකත් බලපානවා. විශේෂයෙන්ම අනිත් රටවල් ගංගාවල් වර්ගීකරණය කිරීමේදී එයත් බලපාන. දැන් සාමාන්‍ය ගඟක් වර්ගීකරණය අර සඳහන් කරපු ආකාරයකට සමහර ගංගාවල් තිබෙනවා වසරේ හැමදාම මේ වර්ෂාපතනයක් එක සාමාන්‍ය ලංකාවේ බහුතරයක් ගංගාවල් එහෙම තමයි. සමහර විට ගංගාවල් තිබෙනවා ඍතු මේ කියන්නේ විශේෂයෙන්ම වර්ෂාපතනයේ බලපානවා ලංකාවේ ගංගාවල් වල තිබෙන අර අපි සඳහන් කරන ජල ප්‍රවාහයේ සිදු වෙනස් වීම වලට ස්ට්‍රීම් ෆ්ලෝ එකට බලපානවා. විශේෂයෙන්ම කරුණු දැදුරුව හොඳම උදාහරණයක්. දැදුරුව කියලා කියන්නේ ඓතිහාසික වශයෙන් වැදගත්කමක් දක්වන ජජ්ජර මේ නදී. ඒතකොට මේ ජජ්ජර නදී ගත්තාම පස්සේ ඒකේ තිබෙන විශේෂ තමයි මේක මේ විශේෂ වශයෙන් සිදු වෙන ස්ට්‍රීම් ෆ්ලෝ එක බලපාලා තිබෙනවා ගඟේ සිදුවන වෙනස් වීම වලට. මහවැලි ගඟ කොහොමද දන්න මහවැලි ගඟ කියලා කියන්නේ ඇත්තටම මේ අපි ලංකාවේ තිබෙන ප්‍රධානම ගංගාව ලංකාවේ මේ වෙනකොට අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම විපර්යාසයන් නැත්තම් වෙනස් වීම වලට වැඩියෙන් භාවිතා වෙලා තිබෙන ගඟ තමයි ඓතිහාසිකවත් එහෙමයි. ඉතින් මේ වර්ගීකරණය ඒ විදිහටම ගත්තාන් පස්සේ තවත් වැදගත් කාරණයක් තමයි මේ ඔයගොල්ලන්ට මම පැහැදිලි කරන්න ඕනේ මේ අපි ඒකත් කතා කරන්න ඕනේ. මොකද මේ ලංකාවේ වර්ගීකරණයත් සමගම මෙතනට එන වැදගත් දෙයක් environmental flow එක. එහෙම නැත්නම් මේ ගඟක තිබෙන ස්වභාවික ගැල්ම කියන එක. මේක පිළිබඳව පොඩි අවබෝධයක් ලබා ගන්න වඩා හොඳයි කියලා තිබෙනවා. මොකද මම පෞද්ගලිකව සම්බන්ධ වෙනවා මේ environment flow global assessment වලට සවුත් අප්‍රිකාවේ ප්‍රොෆෙසර් ජෝකොෆ් සමග මේ මොංගෝලියාව වගේ රටවල් කිහිපයකදී. ඉතින් මම කැමති මට ඉඩ ලබා දෙනවා නම් මේ පිළිබඳව පුංචි හැඳින්වීමක් කරන්න. මම හිතන්නේ මේ ස්ලයිඩ්ස් පේනවද දන්නේ නේද? පේනවද ස්ලයිඩ්ස්? ඕකේ. දැන් අපි මොකද්ද මේ environment flow එකක්? දැන් සාමාන්‍යයෙන් අපි ගඟක් කියලා ගත්තාම පස්සේ ගඟක තියෙන මේ ගඟක වැදගත් වෙනවා මේකේ මේ catchment change එක. දැන් සාමාන්‍යයෙන් ගඟක මේ ගඟක හෝ හෝ ඒ ජල මාර්ගයේ වතුර වැටෙන ප්‍රමාණය ඒ ප්‍රදේශය ඒ catchment එකට ඒක තිබෙනවා භූගත ජලය තිබෙනවා. මොකද දැන් සාමාන්‍යයෙන් ගඟක් ගලාගෙන යනකොට ඒ ගඟේ තිබෙන ගඟ තිබෙනවා නම් භූගත ජල මට්ටමින් ඒ කාලයකදී සීසන් එකේදී වතුර භූගත ජලයට ගමන් කරනවා. ඒ වගේම ගඟේ වතුර අඩු වෙනකොට වේලි කාලයත් එක්ක වෙනකොට සමහර වෙලාවට ඒ භූගත ජලය නැවත වාරයක් එනවා ගංගා ජලය පෝෂණය කරනවා. මේක අර රීචාර්ජ් ඇන්ඩ් ඩිස්චාර්ජ් වීම සිදු වෙනවා. ඒතර මේකත් බලපාන ඇත්තටම. එතකොට මේ දැන් කැච්මන්ට් එකේ චේන්ජ් එක බලපානවා. විශේෂයෙන්ම මේ ඒ ජල මේ කියන්නේ ගංගා පෝෂක ප්‍රදේශයේ වෙන සිදුවීම් ඉතාම වැදගත්. ඒ වගේම මේ මම සඳහන් කරපු ආකාරයට මේ සිදුවෙන ජල ප්‍රවාහයේ සිදුවෙන වෙනස් වීම ජලයේ ගලා යන වේගය ඉතාම වැදගත් වෙනවා. ඒ ජලයේ ගලා යන ස්වභාවය වැදගත් වෙනවා. ඒ ජලයේ ගලාගෙන යෑමේදී ඊට හමු වෙන වෙනත් සාධක පාෂාණ වෙන්න පුළුවන්, ශාකමය කොටස් වෙන්න පුළුවන්. හෝ නැත්නම් මිනිසා විසින් ඉදු කර ලබන මේ අපි සාමාන්‍ය සාකච්ඡා ඩෑම් කියලා කියනවා. මේ ඩෑම් පොලිටික්ස් එකක් අතර මේ ඩෑම් කියලා කියන්නේ මේ බැමි විශාල බැමි ඉදිකරමින් ඇති කරන දේවල්. ඒ වගේම water abstraction අපි දකිනවා ජලය ලබා ගන්නවා මේ විවිධ වලට වගේ pollution එක අපි කොහොමද කතා කරනවා. ඉතින් අනිත් පැත්තේ අපි ගත්තාම erosion සිද්ධ වෙනවා, sedimentation සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගංගාවල් ස්වභාවිකව ගලාගෙන යනකොට ඒ ගංගාවල් තියෙන දෙපැත්තේ තිබෙන පසු කඩා වැටෙන්න පුළුවන්, නායම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ගඟේ තිබෙන අපි සාමාන්‍ය සලකන රොන් මඩ තැම්පත් වීම සිද්ධ වෙන ස්වභාවිකව මම කියන්නේ මිනිසාගේ බලපෑමකින් තොරව. ඒ වගේම විවිධ සත්ත්ව කොටස් එහෙර දෙනවා වෙන්න පුළුවන්, සත්තුන්ගේ ක්‍රියාකාරීත්වය බලපාන වෙන්න පුළුවන්. ඒ වගේම මේ ගංගාවල අතර තිබෙන අතුශාකාවන් අතර සිට ඉන්ටර්බේසින් ට්‍රාන්ස්ෆර් කියන එකත් වැදගත් වෙනවා. ඉතින් මෙහෙම ගත්තාම ඉතා වැදගත් වෙන කාරණා තමයි මේ environment flow එක. මේ flow එක කියන එකේ ගත්තාම සාමාන්‍ය අපි දන්නවා ගඟක ජලය ගලාගෙන යනකොට ඒකට තිබෙන යම් ප්‍රමාණයක් තිබෙනවානේ. එතකොට මේ පිළිබඳව අපි අවධානය යොමු කරමු. අපි දන්නවා ලංකාවේ මේ environment flow කරලා තියෙනවා. ඒක නෑ කියන්නේ මම. නමුත් ඒ කරපු ඒවා මට පොඩි සැකයක් තිබෙනවා. ඒවා හරියටම ජාත්‍යන්තර ප්‍රමිතියට. දැන් අපි මට මතකයි අපි දැන් මොංගෝලියා අපි ගඟ ඔරහාන් රිවර් එක මේ ෆ්ලෝ එක කරන්න කියලා අපිට දුන්නාන් පස්සේ ලෝක මේ එක්සත් ජාතික සංවිධානයත් ඒ වගේම WWF එකත් මොංගෝලියා රජයත් අපි ඊටාම ස්වාධීනව මල්ටි ඩිසිප්ලිනරි ටීම් එකක් තමයි මේක අපි ඇනලිසිස් එක කරේ. ඒකෝට අපි මේකෙදි බලනවා දීර්ඝ කාලීනව අපි ඇනලයිස් කරනවා මේ ක්වොන්ටිටි එක ක්වොලිටි එක. ඒ කියන්නේ ජලයේ ප්‍රමාණය, ජලයේ ස්වභාවය, ඒක බෙදී යන ආකාරය, මේකේ තිබෙන ඇක්වටික් සිස්ටම් එක,
මේ සියල්ලම විශ්ලේෂණය කරලා අපිට ඔබට මේ පැතිකඩක් පේන ගඟ. දැන් ගඟ ගත්තාම පස්සේ මේ ගඟක සාමාන්‍යයෙන් ෆ්ලඩ් පේන් එකක් කියලා එකක් තියෙනවා. මේ ෆ්ලඩ් පේන් එක මේන් channel එක. මේ ගඟ කියලා කියන්නේ මේ අපිට පේන වතුර නෙවෙයි. සාමාන්‍ය මිනිහෙක් ගඟ කියලා ගාම පේන වතුරනේ ගණන් ගන්න නැහැ. ගඟක් පේන වතුරට වඩා එහා ගිය තියෙනවා. මේ සමහර වෙලේ මේ භූගත ජලය මේ පහළ කොටසේ ජලය ගලාගෙන එනවා. ඒ භූගත ජල ප්‍රවාහයන් තිබෙනවා සමහර ගංගාවල වල. මේක විශේෂ දෙයක්. ඒතකොට මේකත් අපි අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් දැන් මේ අපි මේ දකින්නේ environment flow එකේ මේ map එක ඔබට පේනවා. මේකෙදි natural flow එක සාමාන්‍යයෙන් තිබෙනවා. natural flow එක environment flow එකට වඩා සාමාන්‍යයෙන් තිබෙන්නේ අඩු පහලක. ඒ කියන්නේ අවම වශයෙන් පැවතිය යුතු. ඒ කියන්නේ ගඟ ජීවත් වෙනවා. ගඟක් කියන්නේ ජීවත් වෙන අවයව. අපි වගේ ජීවත් වෙන දෙයක්. එයාට ජීවත් වෙන්න ගඟකට ජීවත් වෙන්න අවශ්‍යම වතුර ප්‍රමාණය කියන එක තමයි අපි බලන්නේ. ගඟ ජීවත් වෙනවා කියලා. ඒ කියන්නේ ගඟත් එක්ක ජීවත් වෙන සියලුම ජෛව පද්ධති ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම මෙන්මන් ෆ්ලෝ එකේ අනිත් පැත්තෙන් අපි බලන්න ඕනේ human well being කියන එක. මානවයන්ගේ පැවැත්ම ඔවුන්ගේ සුබ සාධනය කියන එකත් බලන්න ඕනේ. ඒකත් අත්‍යවශ්‍ය සාධකයක්. ඒතකොට එහෙම ගත්තාම පස්සේ මේ environmental flow එක assess කරනකොට අපිට අවශ්‍ය වෙනවා engineersලා, hydrologists ලා, geoprobabilistsලා, water chemistryලා, hydraulic engineersලා විශාල subject එකක් කරන. ඒ කියන්නේ හැම subject එකම සමාජ විද්‍යාඥයෙක්, ඒ වගේම vegetation පිළිබඳ කට්ටිය, ඒ වගේම වාණිජ විද්‍යාවේ හැම කට්ටියම එකතු වෙන්න වෙනවා. ප්‍රොෆෙසර් කෙෆ් පැහැදිලි කරන ආකාරයට මෙන්න මේ විශ්ලේෂණය කරන්න. ඉතින් ඒ නිසා මම සලකන ප්‍රධාන කාරණා තමයි මේ ඔබ දකින්නේ මේ flow regulations මේ ලෝකෙම ගත්තොත් තමයි dam density එකත් එක්ක ගත්තාම ඔබට පේනවා ලංකාව මේ තිබෙන්නේ තරමක් අවදානම් කොටසක මේ ඔබට පේනවා රතු පාටින් තිබෙන්නේ මේ සාමාන්‍යයෙන් ගත්තාම dam වලින් regulate වෙලා තිබෙන්නේ වතුර. අපි ඒක ගැන කතා කරමු ඊළඟ ප්‍රශ්න වලදී මම හිතන්නේ දුලංජය නේද? බොහොම ස්තුතියි ආචාර්ය සිසිර මාම්යා. ඔබතුමාගේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් මම ඊළඟට යොමු වෙන්නේ උදේශිකා මහත්මිය දෙසට. එතකොට මහත්මිය අද අපේ වෙබිනාර් වැඩසටහනේ මාතෘකාව වුණේ මේ ශ්‍රී ලංකාවේ ගංගා පද්ධතීන් වල සමාජ වගේම පාරිසරික ගතිකත්වයන් පිළිබඳව කතා බහක් විදියට. එතකොට මහත්මිය මම ඔබතුමියගෙන් දැනගන්න කැමතියි දැන් මේ මිනිස් පැවැත්මට ගංගා හා ඒ ආශ්‍රිත පරිසරයේ ඉමහත් සේවයක් ඉටු කරන අපි මේ වෙනකොට දන්න විදිහට. නමුත් අපි පානීය ජලය සපයනවා කියන එක ඇරුණුකොට ගංගාවකින් මනුෂ්‍ය ජීවීන්ගේ පැවැත්මට මානව පැවැත්මට ලබා දෙන සේවය ගැන වැඩිතුර සැලකිලිමත් වෙන්නේ නැද්දෝ කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ සේවාවන් ගැන අපිට තවදුරටත් ඔබතුමියට පුළුවන් නම් පැහැදිලි කිරීමක් අපිට ලබා දෙන්න මම හිතනවා ඒක ඉතාම වැදගත් වෙයි කියලා. ගංගාශ්‍රිත පරිසරයේ කොහොමද දායක වෙන්නේ කියන එක මම පොඩ්ඩක් කැමතියි මේකේ කියන්නේ අතීතයට යන්න කොහොමද අතීතයේ ඉඳන් මිනිස්සුන්ට ගංගා ප්‍රයෝජනවත් උනේ කියන එක. අපි හැමෝම දන්නවා ගංගා වලින් ගොඩක් ප්‍රයෝජන හම්බ වෙනවා. ප්‍රාගෛතිහාසික යුගයේ ඉඳන් ගත්තොත් මිනිස්සුන් ගංගාශ්‍රිතව පදිංචි උනේ ඒගොල්ලන්ට පහසුවෙන් ආහාර. ඒ කියන්නේ කෑමට මසුන් සහ වෙනත් සතුන් දඩයන් කර ගැනීමට පහසුම ක්‍රමය තමයි ගංගාව. පහසුම ස්ථානය තමයි ගංගාව. එතකොට ඒ ආශ්‍රයෙන් ඒගොල්ලෝ ගංගාව යොදාගත්ත ආහාර සොයා ගැනීමට පහසු ස්ථානයක් විදියට. සහ තව බීමට සහ ආහාර පිසීමට නෑමට වගේ කටයුතු වලට ගංගාවේ ජලය ප්‍රාගෛතිහාසික යුගයේ ඇත්තටම දඩයන්ගේ මිනිස්සු ගඟ යොදාගත්තේ එහෙම. එතනින් අපි තවත් ඉස්සරහට આવොත් ඒ කියන්නේ වගා යුගයට આવොත් ගංගාශ්‍රිත පරිසරය ඉතාමත් සාරවත් පෝෂදායී පෝෂණයේ අධික පසක් කියලා පහසුකාරයක් යද්දී අපේ පුතුන්මිතු තේරුම් ගත්තා. එතකොට ඒගොල්ලෝ ඒ පස සහිත සාරවත් පස සහිත භූමිය අස්වැන්න කටයුතු සඳහා යොදාගත්තා. ඒ අනුව මම ස්ක්‍රීන් එක පොඩ්ඩක් ෂෙයා කරනවා ප්‍රසන්ටේෂන් එකකට. ඒ අනුව ඒගොල්ලෝ දියුණුම ශිෂ්ටාචාර ඇති වෙලා තියෙන්නේ මේ ගංගා ආශ්‍රිතව. අපි ගත්තොත් ඊජිප්තු නයිල් නදී නිම්න ශිෂ්ටාචාරය, ඉන්දු නදී නිම්න ශිෂ්ටාචාරය, යුප්‍රටිස් ටයිග්‍රීස් මෙසොපොතේමියන් ශිෂ්ටාචාර මේ ඔයගලන්ට පේන හැටියට මේ ලෝකයේ ඇති වෙලා තියෙන නදී නිම්න ශිෂ්ටාචාර ඇති වෙලා තියෙන්නේ අර නමේ හැටියටම නදියක් ආශ්‍රිතව. එතකොට ඒ ආශ්‍රිතව තමයි මිනිස්සු ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ ඇත්තටම ගත්තොත්. මේ මම කතා කරේ අස්වැන්න සම්බන්ධයෙන්. ඊළඟට අපි එතනින් ඉස්සරහට ගියොත් ප්‍රවාහන කටයුතු වලට ගංගාවල් යොදා ගන්න පුළුවන් කියලා ඊළඟට අපි හොයාගත්තා. එතනදී වෙළඳාමට, ගවේෂණයට, අලුත් ජනාවාස සොයා ගැනීමට ගංගාවල් හොඳ ප්‍රවාහන මාධ්‍යයක් කියලා අඳුනගත්තට පස්සේ
ලොකු නැව් බෝට්ටු ඕව හදලා අපි ගඟ හරහා ගමන් කරා ප්‍රවාහන මාධ්‍යයක් විදියට දැනටමත් අපි ඉස්සර කියලා කතා කරාට දැනටමත් සමහරක් රටවල තෙම්ස් නදිය, හඩ්සන් නදිය වගේ ගංගාවල් දැනටමත් පාවිච්චි කරනවා ප්‍රවාහන මාධ්‍යයන් විදියට අපි විසින්. ඒ අරුණම දැන් ප්‍රවාහන මාධ්‍ය ගත්තේ කාර්මික යුගයට එන්න කලින්. ඒ කියන්නේ වෙළඳ යුගය. ඊට පස්සේ කාර්මික යුගයට ආවට පස්සේ ගංගාවල අපි තවත් ප්‍රයෝජනයක් හොයා ගන්නවා. ඒ කියන්නේ ජල විදුලිය නිපදවන්න පුළුවන් කියලා. ගංගාවෙන් එන ජල කඳ පාවිච්චි කරලා ඩෑම් එකක් නැත්නම් මොකක් හරි බාධකයක් දාලා අපිට හොයාගත්තා අපිට ඒකේ හරහා ජල විදුලිය නිපදවන්න පුළුවන් කියලා. එතනින් ඇත්තටම ලොකු කාර්මික විප්ලවයකට මඟ පෑවා. මේ අනුව ගත්තම අපේ ගංගාවල ප්‍රයෝජනයක් කියලා මෙච්චරයි කියලා මට එකක් දෙකක් කියන්න බෑ. මම පොඩි ස්ලයිඩ් ෂෝ එකකින් පෙන්නන්නම් කීපයක්. බීමට මං කිව්වා වගේ බොග වගාවලට ගමනාගමනයට ජෛව විවිධත්වය ගැන අපි ඉස්සරහට කතා කරනවා. ආහාර සොයා ගැනීමට, ඒ ඇරුණකොට විනෝදය සඳහා සහ තවත් ජල විදුලිය නිපදවීමට මේ වගේ ගොඩක් දේවල් සඳහා අපිට ගංගාවල් ප්‍රයෝජනයක් වෙනවා. ඇත්තටම අපි ගංගක ප්‍රයෝජන මොකද්ද කියලා කයින් හරි අහුවොත් ඒගොල්ලන්ට තියෙන 1යි 2යි විනෝදයට අපිට මාළු අල්ලන්න ඒ දෙකක් තුනක් විතරයි. ඒ වුණාට ගඟක් කියන්නේ ඊට වඩා මිනිස්සුන්ට ගොඩාක් සමීප ගොඩක් සංකීර්ණ ප්‍රයෝජනත්වයක් තියෙන ස්ථානයක්. අපි ඉස්සරහටත් තව මේ ගැන කතා කරන්න හින්දා මම මේ උත්තරේ මෙතනකට නවත්තනවා. ඔව් ස්තුතියි. අපේ පොඩි කාර්මික දෝෂයක් හින්දා අපේ තුලජ්ජට පොඩ්ඩක් සෙෂන් එකෙන් ලීව් වෙන්න උනා. ඒත් අපි ගැටලුවක් නැහැ. අපි කරගෙන යමු සෙෂන් එක. අපේ ඊළඟ ප්‍රශ්නේ තමයි අතරම ප්‍රශ්න යොමු කරන්න තියෙන්නේ මේ සුදේශිකාට. මේ ජලජ පරිසරය නැත්නම් මේ ගංගා ආශ්‍රිත පරිසරයේ අපිට අඳුරගන්න ලැබෙනවා ඉතා හොඳ ජෛව විවිධත්වයක්. ඉතින් මේ ජෛව විවිධත්වය කොහොමද මේ ගොඩනැගිලා තියෙන්නේ? ඒ වගේම මේ පරිසර අද තියෙන විවිධ මානව ක්‍රියාකාරකම් නිසා මේ ගංගා ආශ්‍රිත තියෙන මේ ජලජ පරිසරයට මොන වගේ බලපෑමක්ද වෙලා තියෙන්නේ? ඇත්තටම මේක ඉතාමත් පුළුල් පරාසයකට උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මොකද එක දවසක එක පැයකින් මේ ප්‍රශ්නෙට උත්තරයක් දීලා ඉවර කරන්න අමාරුයි. නමුත් මම සාරාංශගත කරලා කියන්නම් මට පුළුවන් හැටියට ගංගාශ්‍රිත ජෛව විවිධත්වය කොච්චරද කියන එක. මම උදාහරණයක් ඇටියට කිව්වොත් අපි කයින් හරි ඇහුවොත් ගඟක ඉන්නේ මොන සත්තුද කියලා ගොඩක් වෙලාවට අපි කියන්නේ මාළු. කීප දෙනෙක් කියයි කිඹුලෙක් එහෙම ගෙම්බෙක් ඉන්නවා කියලා. ඒ වුණාට මාළු කිඹුලෝ විතරද ගඟක් ආශ්‍රිතව ඉන්නේ නැහැ. ඒක ඊට වඩා පුරුල් ලෙස පැතිරුණ මහා ජෛව විවිධත්වයක් තියෙනවා. මම උදාහරණයක් කිව්වොත් පළවෙනි වශයෙන් ගඟක නැත්තම් ඇලවල් වල වතුර ලෝකයේම මුළුමනින්ම තියෙන වතුර ප්‍රමාණය ගත්තොත් දැනට වාර්තා වෙන හැටියට 100ට වඩා අඩු ප්‍රමාණයක් තමයි ගංගා ඇලදොලවල් වල භූගත ජලයේ වතුර තියෙන. ඉතින් මේ 100කට වඩා අඩු ජලයේ මේ වෙන විට හොයාගෙන තියෙනවා. මම කියන්නේ මේ දැනට විතරයි. විශේෂ මාළු විශේෂ පමණ 17000කට වඩා ඉන්නවා. එතකොට ජලය ආශ්‍රිත තවත් සත්තු කොච්චර ඉන්න පුළුවන්ද? මිලියන ගාණක් එතනම අපිට ගණන් කරන්නත් බැරි තරම් සත්ව විවිධත්වයක් එතන තියෙනවා. එතනින් එහාට මම ගියොත් දැන් මාළු ගැනනේ අපි කතා කරේ. මාළු විතරද ගඟේ ඉන්නේ නැහැ. මම ඉස්සෙල්ලාම ගියොත් ගඟක තව ඉන්නවා ගෙම්බන් වර්ග. ඒ ගෙම්බන් වර්ග ජලය පතුලාශ්‍රිතව ගංගා නිම්නාශ්‍රිතව වගේ ජලය තියෙන ඕනම තැනක මේ ගෙම්බන් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට ගඟ ඕන. ඊට අමතරව බෙල්ලන් වර්ග. බෙල්ලන් මං කිව්ව හැටියට ගංගා පතුලේ ඉන්නවා. පතුලාශ්‍රිතව ඉන්න පුළුවන්, ගල්වල ඉන්න පුළුවන්, ගංගා ඉවුරේ ඉන්න පුළුවන්. ඒ වගේ හැමතැනම ගෙම්බන් වර්ග ඉන්න පුළුවන්. ඊට අමතරව පණුව වර්ග. පණුව දැනට හඳුනා නොගත් පණුව බොහෝමයක් ප්‍රමාණයක් ලංකාව වගේ දූපත්වල ගඟ ආශ්‍රිතව ඉන්නවා කියලා විද්‍යාඥයන් කියනවා. ඒ අරුණම කෘමීන් අපි දන්න හැටියට දියලිස්සන්න වගේ කෘමීන් ගංගා ආශ්‍රිතව ජල පහරවල් ආශ්‍රිතව ඉන්නවා. ඒ වුණාට ඊට අමතරව කෘමීන්ගේ ලාවේ අවධිය, ඒ කියන්නේ කෘමීන්ගේ ළමා කාලය ගොඩක් වෙලාවට ගත කරන්නේ ගංගා හෝ සෙමින් ගලන දිය පහරවල් ආශ්‍රිතව. උදාහරණයක් වශයෙන් ගත්තොත් බත් කූරගේ සුඹුල් අවධිය තියෙන්නේ ගංගා ආශ්‍රිතව. ඒ විදිහට ගත්තොත් ඒ කෘමීන්ගේ පැවැත්ම සම්පූර්ණයෙන්ම ගංගා හෝ ඒ ජල පද්ධති මත රඳා පවතිනවා. ඒ අරුණම මිරිදිය කකුලුවන්. ලංකාවේ මිරිදිය කකුලුවන් වර්ග බොහෝමයක් ඉන්නවා. අපි ඒ වුණත් සමහරක් වෙලාවට දන්නෙත් නෑ මිරිදිය කකුලුවන් කියලා જાතියක් ඉන්නවද කියලා.
ඒ අරුණම මිරිදි ඉස්සන් බොහොම කුඩා සත්තු జాතියක් වෙනවා. සමහරලාට ලොකු ප්‍රමාණයට වැඩෙන්නත් පුළුවන්. ඒ වගේ මිරිදි ඉස්සන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතනින් එහාට අපි කියුවේ ඇහැට පෙනෙන අය. ඇහැට නොපෙනෙන සත්තු ගැන මොනවද කතා කරන්න පුළුවන්. මෙතනදී ඇහැට නොපෙනෙන සත්තු වර්ග ශාක ප්ලවාංග, සත්තු ප්ලවාංග කියලා ඇහැට නොපෙනෙන ජීවීන් කොට්ටාසයක් ගංගා ජලයේ ගංගාවේ පතුලේ තියෙන පස්වල ඉන්නවා. ඒ අරුණම ශුද්‍ර ජීවීන් ඉතා විශාල ප්‍රමාණයක් ජලය වගේම සෙඩිමර් නැත්නම් අපි කියන්නේ පස ආශ්‍රිතව සිටිනවා. ඊට අමතරව තවත් දුරට කියොත් දිය බල්ලන්, කිඹුලන්, ඔටර් කියන්නේ අපේ රටේ ඔටර් නැතුණා අනෙක් රටවල ඔටර් කියන සතුන් ඉන්නවා. ඔටර්ලා අපිට හම්බ වෙනවා ගංගා ආශ්‍රිතව. තවත් විශාල සතුන් වශයෙන් කියොත් ඔයාලා දන්නවා මුවා, හාවා, අලියා. ඔය වගේ මට කියන්න පුළුවන් හැම ඉන්න සතෙක්ම ගංගාවට සම්බන්ධයි. කොතැනක කියත් එයාලා වතුර බොන්න ගංගාවට එන්න ඕන. ඒ අරුණම අපිට අමතක වෙන කුරුල්ලෝ බොහෝමයක් පිළිහුඩුව කොකා වගේ සතු සම්පූර්ණයෙන්ම ගංගා හා දිය පද්ධතිය ආශ්‍රිතව තමයි ඒගොල්ලෝ වාසය කරන්නේ. ඊට අමතරව මට තව විශේෂ සතු කොට්ටාශයක් ගැන කියන්න පුළුවන්. මුහුද හා ගංගා අතර පිහිනන සතුන් ඉන්නවා. සැමන් මාළු ගැන අහලා ඇති, ට්‍රොට් කියන මේ මාළු වර්ග ගැන අහලා ඇති. ලංකාවේ නැති වුණත් ඒ සතුන් සැමන් කියන මාළුවා ගංගාවක ඉහළ ඉඳන් මුහුදට ගිහිල්ලා මුහුදේ තමන්ගේ ඒගොල්ලෝ පොඩි කාලේ ඉන්නේ ගංගාවේ, තරුණ කාලේ තරුණ කාලයේදී ඒගොල්ලෝ යන මුහුදට ගිහිල්ලා වර්ධනය වෙලා ආපහු බිත්තර දාන්න ගඟේ ඉහළ කොටස් වලට එනවා. ඒ විදිහට ඒකම අනිත් පැත්තට කරන සතු වර්ගයක් මට කියන්න පුළුවන් ආඳුන් වර්ග. ආඳුන් වර්ගත් ලෝකේ ඕනතරම් ඉන්නවා. ඒ ආඳුන් වර්ග තමන්ගේ කුඩා කාලය ගත කරන්නේ මුහුදේ. කැමසා ගන්න හැම. ඊට පස්සේ යාළ වර්ධනය වෙන්න එනවා ගඟේ ඉහළ කොටස් වලට. කලපු හරහා. ඊට පස්සේ ඒගොල්ලෝ ආපහු බිත්තර දාන්න යනවා මුහුදට. මේ වගේ මුහුද සහ ගඟ අතර ගමන් කරන සත්තුන්ගේ විශාල ලස්සන ජෛව විවිධත්වයක් තියෙනවා. ඒ අරුණම ගඟ හා මුහුද එකතු වෙන කලපු, මොයකට ඒ වගේ තැන්වල තියෙන විවිධත්වය අපිට ඇත්තටම කියලා නිම කරන්න බැරි තරම් ලොකු ලස්සන විවිධත්වයක් තියෙනවා. මම තව කතා කරොත් මම කිව්වේ ජීවීන් කියලා අපි හඳුන්වන සත්තුන් ගැන. ඒ සත්තුන් විතරද ජෛව විවිධත්වයට අයිති නෑ. ශාක කියන්නේ ජෛව විවිධත්වයේ ඉතාමත් වැදගත් කොටසක්. ශාක ගත්තොත් ඒක වෙනම කතන්දරයක්. නම් වශයෙන් කියන්න අමාරුයි. ඒ වුණාට මම කොටස් කරලා කියන්න. එතනදී ගත්තොත් ශාක තියෙනවා මුහුදු පතුලේ ගංගා පතුලේ තියෙන ශාක සමහරවිට මම ස්ක්‍රීන් එක පොඩ්ඩක් ගංගා පතුලේ තියෙන ශාක තියෙනවා ගංගා නිම්නාශ්‍රිතව තියෙන ශාක තියෙනවා ගංගාවේ බැම් ආශ්‍රිතව තියෙන ශාක තියෙනවා මේ විදිහට ගත්තොත් ඉතාමත් විශාල අපිට වචනයකින් දෙකකින් කියන්න බැරි තරම් ලොකු ජෛව විවිධත්වයක් තියෙනවා ඒ වුණාට අපි මේක ගැන දන්නවද අපේ මිනිස්සුන්ගේ පැවැත්මටත් කොච්චරනම් ගංගාවල් ආශ්‍රය ඉමහත් වෙනවද කියන එක මට මේ විනාඩි 5කින් 6කින් මම හිතනවා මම මේක සාධාරණයක් කරා කියලා ඒ වුණාට මේ ඇත්තටම ලොකු ජෛව විවිධත්වයක් ගංගාවල තියෙනවා. ගංගා ආශ්‍රිතව ගංගා නිම්න ආශ්‍රිතව තියෙනවා. ඔව්. ඇත්තටම අපි මිනිස්සු විදිහට කොච්චර නම් මේ කල්පනා කරනවද මේ අපි ජීවත් වෙන නිවාස පද්ධති අපේ තියෙන මේ ගොවිතැන් කරන ඉඩකඩම් මේවා ගැන. ඇත්තට මේවා ගැන අපි ගොඩාක් සැලකිලිමත් වෙන්නේ අපේ ඇස්මානයේ තියෙන හින්දානේ. හැබැයි දැන් ඔබතුමී කියපු විදිහට අපිට ඇස්මානයෙන් යට නැත්නම් මේ ජල මේ ගංගා මට්ටමින් පල්ලෙහා මේ නැත්නම් මේ ගංගාවල් වල පතුලත කොච්චර අපිට නොපෙනෙන දේවල් කොච්චර ජෛව විවිධත්වයක් තියෙනවද කියන එක අපි ඔබතුමියගේ ඒ කරපු විග්‍රහයෙන් හොඳට දැනගත්තා. ඊළඟට මගේ ප්‍රශ්නය යොමු වෙන්නේ ડોક્ટર සිසිරට. ડોક્ટર සිසිර මේ දැන් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් හින්දා අපිට සංවර්ධනය අවශ්‍යයි. ඒ හින්දා අපේ පාලකයෝ ඔයගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල නගර සංවර්ධනය, ග්‍රාම සංවර්ධනය, සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය මේ වගේ විවිධ නාමයන් පාවිච්චි කරමින් විවිධ දාතමයන් යටතේ විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ගොඩක් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වීමේදී මේ ගංගා ආශ්‍රිත පරිසරය අපි අතරම මේක පරිසර පද්ධතියක්නේ. මේ පරිසර පද්ධතීන් ආශ්‍රිතව විවිධ ඉදිකිරීම් සංවර්ධනය කිරීම කටයුතු සිදු වෙමින් පවතිනවා අතීතයේ සිදු වුණා. ඉතින්
මේවායින් මේ අපිට මේ සබාදහමෙන් හම්බු වෙච්ච සබාදහමෙන් අපිට දායාද වෙච්ච මේ ගංගාශ්‍රිත පරිසර පද්ධතියට සිදුවෙන මොන වගේ බලපෑමක්ද? ඒ වගේම ඒවා කළමනාකරණය කරගන්න අපිට විධික්‍රමයක් නැද්ද? මොකද අපි සංවර්ධනය වෙනවා කියලා පරිසරය දූෂණය කරමින් පරිසරය විනාශය කරමින් යන්න බෑ. අපිට තිරසාර සංවර්ධනයක් අවශ්‍යයි. ඉතින් මේ සඳහා සැකසීලා තියෙන මාවත පිළිබඳව ඔබතුමාගේ අදහස් අපිට දැනගන්න කැමතියි. ඔව් කසුන් මම හිතන්නේ වැදගත් ප්‍රශ්නයක් ඒ වගේම මම සඳහන් කරන්න ඔබ උදේශිකා පැහැදිලිවම කිව්වා මේ ගංගා කියලා කියන්නේ මේ ගංගා හෝ ගලායන දිය පද්ධතිය කියලා කියන්නේ අතිශයම මේ විශේෂ ජල පද්ධතියක්. ඒක තුළ ජීවත් වෙන සත්ව ශාක කොටස් ගත්තහම අනේකයි. ඒක අපිට කියන්න අමාරු. සමහරවිට අපිට පියවැස නොපෙනෙන සත්ව ශාක කොටස් සුද්ධ ජීවීන් මේවා සියල්ලම ප්‍රධාන පෝෂක ප්‍රදේශය. හරි අපි දැන් බලමු මොකද්ද මේ නෛතික ප්‍රතිබිම්බ සහ විශේෂම ලංකාව වගේ රටක තිබෙන මේ තත්ත්වයන් ගත්තොත් එහෙම ඔව් ලංකාවේ නීති පද්ධතියෙන් තිබෙනවා මේ ලංකාවේ ගංගාවල ආරක්ෂා කරන්න නීති පද්ධතිය තිබෙනවා. ඒවා සඳහා අනපනත් තිබෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා මේ ස්වභාවික ජල පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන්ම ඈත කාලේ අපි දැක්කා වෙනම රජයේ මුදල් වෙන් කරලා තිබෙනවා. ඉතින් ඒවා අපි සඳහන් කරන්න ඕනේ ඇත්තටම ප්‍රතිපත්තිවල තිබෙන එක්තරා ආකාරයකට හොඳ නැඹුරුතාවයන්. ඒ කෙසේ වී නමුත් අපිට තේරෙන ප්‍රධානම කාරණයක් තමයි මේ දැන් මම ගොඩක් අපි මේ යුරෝපයේ වැඩ කටයුතු කරන නිසා අපිට තේරෙන කාරණා තමයි මේ ප්‍රතිපත්තියක් නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති වීම තමයි ලංකාවට තිබෙන ප්‍රධානම ගැටලු. විශේෂයෙන්ම අපි දැන් කතා කරොත් මේ ගංගාවල් හෝ නැත්නම් මේ ගංගා ඔයවල් වැව්වල් ආරක්ෂා කරන ප්‍රතිපත්තියක්. ඒ සඳහා වන මේ ජාතික ප්‍රතිපත්තියක් රටකට නැහැ. ඒක තමයි විශේෂයෙන්ම මම ලං කරන චෝදනාව. ඒක මම කීපවතාවක්ම කියලා තිබෙනවා මේ විශේෂයෙන්ම ලංකාවේ environmental මේ impact assessment එකම ගත්තත් ඒවා මේ විශේෂයෙන්ම අඩුපාඩු සහිත දේවල්. එකක් ඒවා විශේෂයෙන්ම මේ මොන නීති තිබ්බත් නීතිය අපි කියන්නේ ඒක enforce වෙන්න ඕනේ. ඒවා implement වෙන්න ඕනේ. ඒවා ක්‍රියාත්මක වෙන්න ඕනේ. තමන්ගේ දේශපාලන හිතයියන්ට නැත්නම් හෙංචයියන්ට පක්ෂග්‍රාහී වෙන විදියට වෙලි ටික අරගෙන යන්න දෙනවනම් වැලි ටික ඕ එක පාටම වැලි මාෆියාවට අවශ්‍ය වෙනකොට වැලි ටික දැන් හාර ගන්න ඕන කියලා එක පාටම වැලි පර්මිට් දෙන එක පාටම ලිහිල් කරලා වැලි ටික ගිරියන්න දෙනවා. ඉතින් එහෙම ප්‍රතිපද ගන්න බෑ. ඒක එහෙම හීනා යන වැඩ. ලෝකේ කොහොමත් ඔය වගේ මේ සමහර රටවල් වල එහෙම ඇති. නමුත් මේ කොහොම මේ එක එක්කිනාට අවශ්‍ය වෙද යාගේ සහෝදරයාට මෙයාගේ මාමට බෑනට ඕන විදිහට මේ ප්‍රතිපත්ති ලිහිල් කරන්න බෑ. ඒක වැරදි. එතකොට මේක රටක මේක පක්ෂ ભેදයකින් තොරව ජාතික තලයේ සිට ප්‍රාදේශීය තලයට ග්‍රාමීය තලයේ දක්වාම සංවේදීව කාර්යයක් තමයි මේ ගංගා පද්ධතිය ආරක්ෂා කිරීම. ලංකාවේ මේ ගංගා පද්ධතිය ආරක්ෂා කිරීමට එදා අර අපේ විදේශිකාමිස් කිව්වා වගේ රජවරුන් නැත්නම් ඒ කාලේ හිටපු පාලකෙන් ඉතා දැවැන්ත කපවීමක් කරා. ඒ බව සෙල්ලිපිවල තියෙන පුරාවිද්‍යාඥයන් ඒක ඔප්පු කරලා තිබෙනවා. අපි ගත්තොත් එහෙම පැහැදිලි සෙල්ලිපිවල සඳහන් වෙනවා ගඟකට ආරක්ෂා ගඟකට විනාශ කිරීම රාජ්‍ය දඩුවම් විදීමට දෙයක් කියලා සඳහන් කරන්නේ මේ රාජ්‍ය මේ ලේඛනවල ඉස්සර අපි දැක් සෙල්ලිපිවල බලන්න අපි දක්වන පෙන 7 නේ ගඟ කියලා කියන්නේ දෙවියන්ට බාර දීලා තිබෙන්නේ. ඇයි මේ ගඟට හානි කරන්න බෑ මේ අමුණු වලට හානි කරන්න බෑ. නමුත් දැන් අපි දකිනවා අද ගඟ දැන් උදාහරණයක් ගන්න මහවැලි ගඟ. දැන් මම මුලින්ම සඳහන් කරා මේ ගඟකට තියෙන environment flow එක. දැන් ගඟ අපිට පැහැදිලි අප එකපාරට අමතක කරන්න බෑ මානව සංවර්ධනයටත් මේ ගලාගෙන ජලය අත්‍යවශ්‍යයි. ඔව්. ඒක අනිවාර්යයෙන්ම කරගෙන යන්න දෙන්න ඕනේ. මොකද ජල විදුලි බල නිෂ්පාදනය කරන්නේ ගඟෙන්. එතකොට ඊට පස්සේ පහළ නිම්නවල ප්‍රදේශයන් වල ගොවි ජනතාව ජීවත් වෙන මේකෙන් අපි සත්තු ටිකයි ශාක ටික අමතක කරලා දාමු. දැන් මේවත් හිතන්න බෑ අපි හිතමු. එතකොට සංවර්ධනය කියන්නේ සිද්ධ වෙන්න ඕනේ. ඩෙවලොප්මන්ට් එක සිද්ධ වෙන්න ඕනේ. එතකොට දැන් මේ ක්‍රියාවලින් වලට යන්න කලින් කරන ඇසෙස්මන්ට්ස් ඒවා ඉතා විධිමත් ආකාරයකට සිද්ධ වෙනවාද කියන ගැටලුව අපිට මතුවලා තිබෙනවා. මේක අපිට පේන ප්‍රධානම කාරණයක් ගන්න දැන් මහවැලි ව්‍යාපෘතිය පිළිබඳව 1980 ගණන් වලදී ඒක දේශපාලන ප්‍රතිපත්තියක් වශයෙන් අපිට පේනවා ඒක ඒ කාලෙට අනුකූලව ආවා. කාර්මික අපි දන්නවා කාර්මික ජලපද නිර්මාණය වෙනවා කොළඹ ආශ්‍රිතව නැත්නම් මේ ඊට විදුලි බලය අවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය විදුලි බලය සඳහා ජල විදුලි බලය අවශ්‍ය වෙනවා. ඒ සඳහා ජාත්‍යන්තර ගිවිසුම් ඇති වෙනවා. අනික ඒ කාලේ තමයි අපි දකිනවා
නව ලිබරල් වාදය ඇති වෙලා ඩෑම් පොලිටික්ස් කියන එක. ඩෑම් පොලිටික්ස් කියන්නේ දැන් ලංකාව විතරක් නෙවෙයි මේ විශේෂයෙන්ම ඉන්දියාවේ පවා විශාල ඩෑම් හදනවා. ඉතින් අද අපි දකින ඩෑම් කියලා කියන්නේ ඇත්තටම පරිසරයට කරන ලොකුම හානියක්. මොකද ඩෑම් එකක් හදනවා කියලා කියන්නේ ගඟේ වෝටර් ෆ්ලෝ එක ගවර්න් කරනවා අපි. තනිකර මේ ජලයේ ස්වභාවික ගලාගෙන යන්න ඒකේ අපි ෆ්ලෝ එක වෙනස් කරනවා. දැන් අපි උදාහරණයක් ගන්නකො ඉහළ කොත්මලේ සහ පහළ කොත්මලේ වෙනස් වෙච්ච ගැන. දැන් අද ඒ තනිකරම අපි ස්වභාවික වශයෙන් අපිට දෙන සුන්දරත්වයක් නැති වෙලා තිබෙන. ඒ වගේ මේක අනිත් පැත්ත තමයි ඒ ෆ්ලෝ එක වෙනස් වෙලා තිබෙනවා. නේ? එතකොට දැන් මේ වගේ සිදුවෙන්නේ ඇයි කියන ප්‍රශ්න අපි නිතරම ගන්න ඕනේ. මම ගිය අවුරුද්දේ ලංකාවට ආවන් පස්සේ අපි කරපු මේ ෆීල්ඩ් ඔබ්සර්වේෂන් එකක් කරා රත්නපුර ප්‍රදේශයේ ඒ වගේම කෑගල දැරණියගල ප්‍රදේශයේ කඳු ආශ්‍රිතව තිබෙන පුංචි ඇල මාර්ග. කසුන් කියන්න කනගාටුයි. මේ ඇල මාර්ග හරස් කරලා මේ අර මයික්‍රෝ මේ පවර් ප්ලාන්ට්ස් ගහලා පුංචි මේවා ගහලා කිසිදු අවසරයකින් තොරවද අවසරවල තමයි තින්නේ. අපිට අවසර ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රාදේශීය සභාවට ගියා පස්සේ දේශපාලඥයෙක්ගේ යොමු කරන් ගිහලා අවසර ගන්න පුළුවන්. නමුත් ඒකෙන් සිදුවෙච්ච හානිය වළක්වන්න ඉතාම අමාරුයි. මොකද මේ බ්ලොකේඩ් එක ගහලා ඒ වතුර ටික ෆ්ලෝ එක වෙනස් කරලා එතනින් වතුර එයා ග්‍රිඩ් එකෙන් දීලා එයා සල්ලි ගන්න බෑ. නමුත් අර උදේශිකා මිස් කිව්ව පරිසර පද්ධතියම සමස්ත පද්ධතියම වෙනස් වෙලා තිබෙනවා ඒ ඇති කරපු වෙනස් වීම නිසා. ඒක නිසා අපේ රටේ ඔය මේ ඇත කාලේ තිබෙන තවත් විශාල ඛේදනීය දෙයක් තමයි මේ ශුද්‍ර මේ ජල විදුලි බලාගාර. මේ සඳහා ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. මේවා දේශපාලන හිතවතුන්ට නොයා යුතුයි. මේ සඳහා අනික තව එකක් තමයි අපේ බුද්ධිමත් ප්‍රජාව මීට වඩා අවධානය යොමු කරන්න. මොකද අපේ බුද්ධිමත් ප්‍රජාව ලොකු වගකීමක් තිබෙනවා. ඒගොල්ලෝ දේශපාලන වාසිය තකා EIA කරනවා නම් ඒ EIA වල වැඩක් නැහැ. අපි දකින උමායවට සිදුවෙච්ච කාරණේ. ඉතින් ඒ නිසා තව දුරටත් මේවා වෙනවා නම් මේ අපේ ගංගා පද්ධතිය අපිට ආරක්ෂා කරගන්න බැරි වෙනවා. රසු. ඔව්. බොහොම ස්තුතියි සර්. ඊළඟට මේ සුදේශිකා දැන් සර් අපිට විග්‍රහ කළා අපිට කොහොමද මේ ගංගා පද්ධතින් ආරක්ෂා කරගෙන අපේ සංවර්ධන කටයුතු සිද්ධ කළ යුතු ආකාරය. ඉතින් මේ සුසම ආදර්ශයන් ලෝකේ ඇත්තටම ආචාර්ය සිසිර මහතා සෑහෙන ලොකු අවධානයක් යොමු කරා මේ වෙලා තියෙන ගංගා වලට වෙලා තියෙන හානිය පිළිබඳ. ඒ ජල පහරවල් වෙනස් වීමත් එක්කම තවත් ගොඩාක් ප්‍රශ්න ගංගාවල් වලට වෙලා තියෙනවා. කෙමිකල් අපි ගත්තොත් පරිසර දූෂණයේ ලොකුම ටාගට් එකක් වෙලා තියෙන්නේ ලංකාවේ ගංගාවල්. ගොඩාක් කුණු වතුර වැටෙන්නේ අපේ කැලණි ගඟ වලවේ ගඟ ඕවට අපේ තියෙන ගොඩාක් ගෙවල් වලින් වුණත් පරිසර දූෂක එකතු වෙනවා. එතකොට අපිට කරන්න පුළුවන් අපගේ වෙනස් විය යුතු දේ මොකක්ද කියලා කිව්වොත් මට එකම එක දෙයයි මතක් වෙන්නේ මෙතනදී. අපේ වෙනස් වෙන්න ඕන ආකල්පය. මොකද්ද දැන් අපි කාගෙන් හරි දැනටත් ඉස්කෝලේ යන ළමයෙක්ගෙන් හරි වැඩිහිටියන් කෙනෙක් වුණත් ඇහුවොත් ගඟක් කියන්නේ මොකද්ද? ගඟකින් තියෙන ප්‍රයෝජනය මොකද්ද කියලා ගොඩක් වෙලාවට කියන්නේ ඒක උල්පතක ඉඳන් මුහුදට ගලා යන ජල කඳක්. අපිට ඒක ගිහලා නාන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්, මලු බාන්න පුළුවන්, කීප දෙනෙක් කියයි වතුර බොන්න පුළුවන් කියලා. ඒ වුණාට එච්චරද අපේට ගඟකින් ගන්න පුළුවන් ප්‍රයෝජනය? කොච්චර ලොකු අපි ගත්තොත් මම කොහෙන් හරි ගිහිල්ලා ගඟක් එක්ක ඍජුව හරි වක්‍රව හරි සම්බන්ධයි මම කන කෑමක්. මම වතුර ටික බොන්නේ ගඟකින් අරගෙන පිරිපහදු කරලා එන වතුර ටික තමයි මම බොන්නේ. ඒකට එහෙම ගත්තොත් අපි එකිනෙකා ගඟත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. අපි ඒක දන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඒ ආකල්පය තමයි අපි ඇත්තටම වෙනස් කරන්න ඕන. ඒකේ තියෙන මේ ප්‍රයෝජන මෙන්න මෙච්චර ලොකු විවිධත්වයක් තියෙනවා ගඟක් ආශ්‍රිතව, ගංගා නිම්නයක් ආශ්‍රිතව, ගඟක අහල පහලක හිටියත් ඒක කොච්චර වැදගත්ද කොච්චර ප්‍රයෝජනවත්ද කියලා අපි පොඩි කාලේ ඉඳන් අපේ දරුවන්ට කියලා දෙන්න ඕන. ලොකු අයට සමහරවිට ඒක කියලා දෙන්න අමාරුයි. ඒ වුණාට පොඩි කාලේදී අපේ ආකල්පය වෙනස් කරන්න පුළුවන් නම් ඒක තමයි කරන්න පුළුවන් ලොකම දේ. ඒ අරුණකොට දැන් අපි ලෝකෙන් ගන්න පුළුවන් ආදර්ශ මොනවද ගත්තොත් ඇත්තටම කිව්වොත් ගොඩාක් ආදර්ශ අපිට ලෝකෙන් ගන්න පුළුවන්. ඒගොල්ලොත් සමහරක් රටවලත් තාමත් ගංගා පිළිබඳ තියෙන දැනුවත් වීම මදි. ඒ වුණාට දැන් ඒගොල්ලෝ පිටරටවල ඉන්න විද්‍යාඥයින් නැත්තම් ගංගා පිළිබඳ දැනුම තියෙන අය. අපි දන්නවද ගංගා පිළිබඳම වෙනම ඉගෙන ගන්න විද්වතුන් පිරිසක් ඉන්නවා කියලා ලෝකේ.
සමහරලාට දන්නේ නැතුව ඇති. ගංගාවල ජල පද්ධති පිළිබඳ වෙනම හොඳ දැනුමක් තියන අය ඉන්නවා. උපරිම දැනුමක් තියන අය ඉන්නවා. ගංගා පරිසර පද්ධතිය පිළිබඳ ලොකු දැනුමක් තියන අය වෙනම ඉන්නවා. එහෙම ගත්තොත් මේ ලෝකයේ ඒ පිළිබඳ විශේෂඥතාවයට ලක් වෙච්ච පිරිස් ඉන්නවා. අපේ ડોක්ටර් සිසිර කිව්ව විදිහට අපි දැන් අර මං ගන්න මිනි හයිඩ්‍රෝ පවර් නැත්නම් ශුද්‍ර ජල විදුලි බලාගාර ගත්තත් ඒ වගේ දෙයක් හදද්දී මම අර කිව්ව සතුන්ගේ හැසිරීම රටාව මම අර කිව්ව සතු වර්ගයේ සැමන් කියලා අපේ රටේ සැමන් නැති වුණත් ඒ වගේ මත්ස්‍ය වර්ගයක් ගැන ගත්තොත් ඒගොල්ලෝ නිතරම ගඟ හරහා ගමන් කරනවා. අපි ගඟ හරහා බැම්මක් ගැහුවා කියන්නේ ඒගොල්ලන්ට යන්න තියෙන මාර්ගය අවහිර වෙනවා. ඒ මාළුනේ අර කතා කරා වගේ මිනිස්සු ගැන ගත්තොත් මේ වැම්ම බැඳ කියන්නේ පල්ලෙහා. එතනින් ගඟේ පහළ වැම්ම ඉන්න මිනිස්සුන්ට වගාවට වතුර නැහැ, බොන්න වතුර නැහැ, ඒ වගේ දේවල්. ඒතකොට අපි එතනදි කරන්න පුළුවන් දේ මොකද්ද? අපි දියුණු වෙන්න ඕන. අපි ජල විදුලිය නිපදවන්න ඕන. ඒ වුණාට ඒකට ඒ වගේ ගොඩනැගීමක් කරද්දී ඒ පිළිබඳ දැනුවත් අය ඉංජිනේරු මහත්තුරුන් විතරක් නෙමෙයි කළමනාකරන මහත්තුරුන් විතරක් නෙමෙයි ඒ පිළිබඳ දැනුවත් විද්‍යාඥයින් විද්වතුන්ලා සාකච්ඡා කරලා හොඳ පරිසරවේදීන් එකතු කරගෙන අපිට ඒ දේට යන්න පුළුවන් නම් වඩා හොඳ ප්‍රතිඵලයක් අපිට ගන්න පුළුවන් වෙයි දියුණුවත් එක්කම පරිසර සංරක්ෂණය කියන තැනටත් අපිට යන්න පුළුවන් වෙයි. මම ඉස්සෙල්ලා කිව්වා සත්ව විවිධත්වය ගැන. එතකොට එතනදී මට කියන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා ලංකාවේ මේ ළඟදී නිකුත් වෙච්ච රතු දත්ත වාර්තාවට අනුව ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂ විතරක් 139ක් ඉන්නවා. එතනින් 61ක් සමා වෙන්න ලංකාවේ මත්ස්‍ය විශේෂ 139ක් ඉන්නවා මිරිදිය. එතනින් 61ක් ලංකාවට ආවේනිකයි. එතකොට මේ ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂ රැකගන්න අපි මොනවද කරලා තියෙන්නේ? ඒ ආවේනික සත්ත්ව විශේෂ ලංකාවේ ඉන්න මාළුන්ගෙන් 74ක් වඳවීමේ තර්ජනයට ලක් වෙලා ඉන්නේ. ඇත්තට මේ වගේ දෙයකදී අපි මොනවද කරන්න පුළුවන් කියලාවත් අපි දන්නවද? මම මේකට උදාහරණයක් කියන්නම්. මේක සුබ පොසිටිව් ධනාත්මක දෙයක් වෙලා තියෙනවා අපේ රටේ. සමහරවිට අපි දන්නවත් ඇති ගොඩක් අය. ලංකාවේ ඉන්න වන්දුලබා අශෝකබාබ් කියලා අන්තරාකාරී තත්ත්වයේ ඉන්න මාළු 2012 රතු දත්ත වාර්තාවට අනුව ඒ සතුන් අන්තරාකාරී තත්ත්වයේ තමයි ඉන්නේ. එතකොට අපේ විද්‍යාඥයන් සහ පරිසරවේදීන් මේ ගැන අධ්‍යයනය කළා. මේගොල්ලෝ අන්තරාකාරී තත්ත්වයේ ඉන්නවා කියලා අඳුරගෙන තියෙනවා. ඒගොල්ලෝ ඊළඟ පස්සේ මොකද කරලා තියෙන්නේ? ඒ පිළිබඳ මේ සත්තු ගොඩක් ඉන්නේ ගලපිටමඩ කිතුල්ගල කියන ප්‍රදේශවල මේ ප්‍රදේශවල ජනතාවකින් දැනුවත් කරලා තියෙනවා. මේ මාළු වර්ගයක් ඉන්නවා. මේගොල්ලෝ ඉන්නේ ඔයාලගේ ගමේ විතරයි. ඔයාලගේ ගෙවල් ළඟ විතරයි. මේගොල්ලෝ ඔතනින් නැති වුණොත් මුළු ලෝකෙම නැති වෙනවා. එතකොට ඒක විවිධත්වයක්. ඒක විශේෂත්වයක් කරලා ඒගොල්ලන්ට පැහැදිලි කරලා දීලා තියෙනවා මේගොල්ලෝ ඉන්න ඕන. මේගොල්ලෝ ආරක්ෂා කරගන්න ඕන කියන එක. එතකොට ඒ වගකීම ඒ ගමේ ඉන්න ඒ සමාජයට දීලා තියෙනවා. එතකොට සමාජයෙන් මොකද්ද කරලා තියෙන්නේ? ඒගොල්ලෝ වෙනම විශේෂ සංවිධානයක් හදාගෙන මේ මාළුන්ව ආරක්ෂා කරන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. දැනටත් ඒක හොඳ ප්‍රතිඵලයක් විදියට දැනට හොයා මේ පාර රතු දත්ත වාර්තාවේදී ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. දැනට අර අන්තරාකාරී තත්ත්වයේ යම් තරමකට ඒගොල්ලෝ මිදෙනවා. මොකද ඒ සංරක්ෂණය හොඳකම නිසා. මේක අපිට ඇත්තටම අනිත් තැන් වලටත් යොදා ගන්න පුළුවන්. මේක වෙනත් රටවලත් යොදා ගන්න ක්‍රමයක් community participation සමාජීය දායකත්වයේ. ඒ අදාළ ගමට දෙනවා ඒ සමාජීය වගකීම. මේ වගේ මම තව උදාහරණ කීපයක් කියන්නම්. මේ කොහොමද අපි ගඟක් සංරක්ෂණය කරන්න අනිත් ලෝකෙන් ගන්න පුළුවන් ආදර්ශ මොනවද කියලා. තව දෙයක් ගත්තොත් අපි සමහරවිට නගර අලංකරණය කරනකොට අපි නිදහසේ ගලා යන ගඟ වෙනස් කරනවා. ඒ කියන්නේ වංගුනේ සාමාන්‍යයෙන් ගඟ ගලන්නේ. ඒ ගඟ අපි ඍජු කරන්න යනවා. වංගුව කෙලින් කරලා ඒක කෙලින්ම ගලාගෙන යන විදිහට හදනවා නගර අලංකරණය. මේක සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. අපිට ගඟක් ඒ විදිහට ගලා යන්නේ අර ડોක්ටර් සිසිර කිව්වා වගේ ඒගොල්ලන්ගේ ජල පද්ධතිය ඒ තියෙන හයිඩ්‍රොලික් රෙජිම් එක ඒ විදිහටම තියෙන්න ඕන. නැති වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට දැන් කලින් ඒ විදිහට ඍජු කරපු ගංගාවල් තියෙන රටවල් දැන් අඳුරගෙන තියෙනවා මේක වැරදි දෙයක්. අපි ගංගාවට එයාගේ පාත් එකේ යන්න එයාගේ මාර්ගයේ යන්න දෙන්න ඕන. නැත්නම් එතන ජෛව විවිධත්වය වෙනස් වෙනාට වගේම මිනිස්සුන්ටත් එතනින් ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඒ ඍජු කරපු ගංගාවල් නැවතත් අර විදිහටම ගංගාවේ ටෝන් එක නැත්නම් ගංගාවේ රිද්මයට ගලා යන්න ඉඩ හදලා තියෙනවා වෙනත් රටවල් වල කළමනාකරන ව්‍යාපෘති වලදී. මේකේ විශේෂම දේ තමයි ඉංජිනේරුවරුන්ගේ සහාය විතරක් නෙමෙයි පරිසරවේදීන්ගේ ගංගා ඒ ජල ගමනය ගැන විශේෂ දැනුමක් තියෙන පුද්ගලයන්ගේ
සහාය මේ වගේ කළමනාකරන ව්‍යාපෘතිවලදී යොදාගෙන තියෙනවා. මේ වගේ තවත් දෙයක් මම කිව්වොත් අර මිනි හයිඩ්‍රෝ පවර් ගැන මම කිව්වා. එතකොට මිනි හයිඩ්‍රෝ පවර් නැත්තම් ශුද්‍ර බලාගාර තියෙන්න ඕන. අපිට ජල විදුලිය ඕන. නමුත් සත්තුන්ටත් අනෙක් මිනිස්සුන්ටත් ප්‍රයෝජනවත් විදිහට බැම්ම ගහනකොට සත්තුන්ට ගමන් කරන්න පුළුවන් විදිහට ඇල මාර්ගයක් හරි පොඩි ඉඩ මාර්ගයක් ඉඩක් මොකක් හරි හදලා දෙන්න පුළුවන් නම් පරිසරවේදීන්ගේ විද්‍යාඥයින්ගේ සහාය ඇතුව ඒක අපිට දෙන්න පුළුවන් හොඳ උත්තරයක් වෙයි. ඒ වගේ තවත් ගොඩක් කතා කරන්න තියෙයි ආචාර්ය තුමත් ඉස්සරහට තව මේකට පිළිතුරක් දෙවි. කසුන්. ඔව් බොහොම ස්තුතියි. ඔබතුමී හරි ලස්සන තැනකට අපේ සංවාදය අරගෙන ආවා. මොකද මේ පාර අපේ ටීම් එක ඒ කියන්නේ නැත්නම් මේ ලෝක ගංගා දිනය සම්බන්ධව අපි සමරන ප්‍රධාන තේමාව වෙන්නේ waters in our communities. ඔබතුමී සඳහන් කරා වගේ අපි මේ ප්‍රජා මට්ටමේ අපේ සහෝදර සහෝදරියන්ගේ අපේ ගැමියන්ගේ ගම්මාශ්‍රිතව තියෙන මේ ගංගා පද්ධතිය මේ වගේම ජල කළමනාකරන පද්ධතීන් මේවා ආරක්ෂා කිරීම මේවට වැඩි අවධානයක් දෙමු කියන තේමාව යටතේ තමයි අපි මෙවර ලෝක නදී දින නැත්නම් ලෝක ගංගා දිනේ අපි සමරන්නේ. ඉතින් මට දැනගන්න පුළුවන්ද අපේ අධ්‍යාපන පද්ධතීන් තුළ ඒ කියන්නේ අපි ඉගෙන ගත්තොත් දැන් පොඩි වයසේ ඉඳන් අපේ 1 වසරේ සිට 13 වසර දක්වා ක්‍රියාත්මක වෙන්න මේ විෂය නිර්දේශයක් තියෙනවා. මේ විෂය නිර්දේශය ඇතුලේ විධිමත්ව මොන වගේ දායකත්වයක්ද ඒ වගේ මොන වගේ විෂයන් වලින්ද මේ සඳහා අවශ්‍ය දැනුම අපේ දරු පරපුරට ලබා දෙන්නේ. මොකද අධ්‍යාපනය කියලා කියන්නේ මේ විෂය මූලික දෙයක්ම නෙමෙයි. අපි ඒකෙදී ඉගෙන ගන්න ඕනේ මේ සබහාදහමත් එක්ක සහජීවනයකින් යුතුව ජීවත් වෙන්න. ඉතින් මේ ප්‍රශ්නේ අතරම අපේ ආචාර්යතුමන්ට මේ අපේ මේ විෂය නිර්දේශ පද්ධතීන් ප්‍රතිව්‍යුහගතකරණය විය යුතු නැද්ද? අපි දරුවන්ට කොහොමද මේ දේවල් අපි කියලා දෙන්න ඕන සහ ඒකට දැනට තියෙන දායකත්වය ගැන ඔබතුමාට සැහිමටපත් වෙන්න පුළුවන්ද? ඉතා හොඳ ප්‍රශ්නයක් කසුන් යොමු කරන්නේ. මට මේ මෑත කාලේන සිදුවෙච්ච වෙනස්කම් ගැන කියන්න අමාරුයි. මොකද මම ලංකාවේ සිලබස් මේ ප්‍රිපරේෂන්ස් වල ගොඩක් සම්බන්ධ වුණේ නැහැ. මම අවසාන වශයෙන් සහභාගී වුණේ 2002 2003 අවුරුද්දේ A level සිලබස් එක හදන්න සම්බන්ධ වුණා. මහාචාර්ය ජයදේව උඩ මහත්තයත් එක්ක. ඊට පස්සේ මම ලංකාවෙන් ආවා ඇත්තටම. නමුත් ලංකාවේ පර්යේෂණ කරන පර්යේෂකයෙක් හැටියට ලංකාවේ ගොඩක් විශ්වවිද්‍යාලත් එක්ක මම ගොඩක් සහයෝගී වැඩ කරන කෙනෙක් හැටියට යම් අවබෝධයක් තිබෙන ඇත්තටම කොහොමද මේ පාසල් පද්ධති පිළිබඳවට මම කියන්නේ මට ස්පෙෂලි කියන්න අමාරුයි. මොකද ඒකට ස්ටඩි කරන්න ඕනේ ඇත්තටම කොහොමද තියෙන්නේ කියලා. මට ජෙනරලි කියන්න පුළුවන් ප්‍රධාන කාරණා තමයි මගේ යුරෝපීය අධ්‍යක්ීම සහ ගෝලීය අධ්‍යක්ීම එක්ක එකක් මෙහෙමයි. දැන් අපි සාමාන්‍යයෙන් සලකන්නේ මේ දරුවෝ කොහොමත් පරිසරයත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ගොඩක් අපි දන්නවා ඒක නැහැ කියන්නේ බෑ. අපි ඉගෙන ගත්ත පුංචි කාලේ මේ ඇල්ලේ දොලේ පැනලා ඉතින් අපිට ඇල්ලදොල කියන එක ඒ කාලේ ඉඳලා මමුත්තක් නෙවෙයි. ඒක අපි දන්නවා. ඒක නැත්නම් අපිට මේවා මේ පොතේ අකුරු වලට වඩා ඉතින් මගේ දරුවා මේ ඉගෙන ගන්න ඕන. අපිට ඒගොල්ලෝට තියෙන පොතේ අධ්‍යාපනයට වඩා ප්‍රායෝගික අධ්‍යාපනය. ඒගොල්ලන්ට විභාග අරමුණු වෙලා නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ අවසර අවසානයේදී හරි මේ වාර්ෂික පන්ති පළවෙනි දෙවෙනි වෙන්න තරම් කරන්නේ නැහැ. මේගොල්ලොන්ට තියෙන්නේ හරි ඉන්ටිග්‍රේටඩ් පරිසරයත් එක්ක කැලේ යනවා. දවසකට ඒගොල්ලෝ කින්ඩර්ගාටන් එකේ මොන්ටිසෝරි ඒගොල්ලෝ ඉන්න දවසට ඒගොල්ලෝ කැලේ දවසක් සංකර කැලේ සත්තුත් එක්ක ජීවත් වෙනවා. ඇල පාරවල් වල ඇලේ සත්තු එකතු බලනවා මොනවද වෙලා තියෙන්නේ කියලා චුට්ටි එකතු කරනවා. මේගොල්ලෝ අර අපි කරගෙන කොග්නිටිව් වන් මේක සංජානනය කර ගන්නවා. මනසට දැන ගන්නවා, ශරීරයට දැන ගන්නවා. මේගොල්ලෝ අවබෝධයක් වෙනවා. මම කියන්නේ මෙන්න මෙතනට අපි ආයුතුයි. අනික තව දෙයක් තමයි මට ඒක ලංකාවේ විශේෂ නිර්දේශය කරන පුංචි අපිත් ඒකෙන් තමයි ආවේ ඇත්තටම. නමුත් මම ඒක දැන් අපිට අපි ඉහළට ආවම අපි වෙනස් වෙන්න බෑ. අපි චෝදනාවක් එල්ල කරන්නේ මේ A level වලදී ඔය science maths commerce බෙදෙන එක නවත්තන්න ඕනේ. ඒක ඊටාම දැවැන්ත කරන විනාශයක්. දැන් මම දැක්ක ජර්මන් ක්‍රමවේදයේ හොඳම කාරණා තමයි මෙහි ළමයා උසස් පෙළ අපි කියන ආබිඩෝ කියලා කියන්නේ එතනට වෙනකන් ළමයා බයොලොජිත් ඉගෙන ගන්නවා, කොමර්සුත් ඉගෙන ගන්නවා, පොලිටිකල් සයන්ස් ඉගෙන ගන්නවා, ලෝත් ඉගෙන ගන්නවා, භාෂාවත් ඉගෙන ගන්නවා, දර්ශනයත් ඉගෙන ගන්නවා. එතකොට ඒ ළමයා විශ්වවිද්‍යාල යනකොට මේ ළමයා ඔක්කොම විෂයන් දැනගෙන යන්නේ. අපේ වෙන්නේ 10 11 වසරේ පස්සේ ආර වෙන් කරන අවුරුද්දයකට බයොලොජි දන්න ළමයා බයොලොජි දන්නවා, පොලිටිකල් සයන්ස් දන්නවා පොලිටිකල් සයන්ස් දන්නවා. ඉතින් මේවා අතර සම්බන්ධතාවයක් නැහැ.
අද දැන් ටෙක්නිකල් සබ්ජෙක්ට් ඇවිල්ලා තියෙනවා ටිකක් පොඩ්ඩක් ඉන්ටිග්‍රේට් වෙලා තිබෙනවා මේක හොඳ දෙයක් මම ඒක අගය කරනවා. නමුත් තවදුරටත් මම නම් සඳහන් කරන්නේ මෙන්න මේවා එකතු වෙන්න ඕනේ. එතකොට ගඟ පිළිබඳව මේ පිළිබඳ දරුවෙකුට එන්න ඕනේ හැම දරුවෙකුටම. ඒ දරුවාට ඕලෙවල් වලින් නවතින්න දෙන්න හොඳ නැහැ කවදාවත්. ඒ දරුවට දෙන්න ඕනේ පාසල් අධ්‍යාපන ඉදිරියට යන අතරතුරේදී විශ්වවිද්‍යාල විශේෂ විශ්වවිද්‍යාලවල අර ෆැකල්ටිස් අතර දෙන්න ඕනේ මේ ට්‍රාන්ස්ෆෝමේෂන්. දැන් මෙහි අපි විශ්වවිද්‍යාල මම උගන්වනකොට ළමයිට අපි උගන්වන සබ්ජෙක්ට් එක අපි ඊළඟ ළමයා යන්නේ මේ සයන්ස් ෆැකල්ටි එකට නැත්නම් ඉකොනොමි ෆැකල්ටි එකට. ගිහලා ඒක ඉගෙනගෙන අපි එකට එනවා. අපිත් එහෙම අපිත් සමහර වෙලාවට සබ්ජෙක්ට් ගන්නවා ෆර්දර් ස්ටඩීස් වල. අපි මේ PhD එකක් ගත්ත කියලා අපි නවත්තලා අපි ඉගෙන ගන්නවා. අපි තව කොලීග්ස් එක්ක ගිහලා සාකච්ඡා කරනවා. මොකද අපි ඉගෙන ගන්න ආසයි. මෙන්න මේ ක්‍රමවේදය ඕනේ. එතකොට තමයි ඔය රිවර් මේ සස්ටේනබිලිටි නැත්නම් මේ ජල පද්ධතිය පිළිබඳව ඉගෙන ගන්න අපිට අර උදේශිකා මිස්ලා වගේ ඒගොල්ලෝ ස්ටඩි කරන මේ ඕෂන් සයන්ස් මේ පිළිබඳව අවබෝධයක් අපිට අවශ්‍යයි. මේ තමයි අවශ්‍යතාවය. සූලොජිස් පිළිබඳව අවබෝධය. මේ සියල්ලම තිබුණොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන අනාගතය අර හොඳ පුරවැසියෙක් රටකට ශ්‍රී ලංකාවට. එහෙම වුණොත් තමයි ඔය 225ට ටිකක් උගත්තු ටිකක්පත් වෙන්නේ. නැත්නම් අද අපි තාමත් කනගාටු වෙනවා මේ 225 ගැන. ඉතින් අපිට ඒක වෙනස් කරන්න නැතුව ඔය දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න නැතුව ගංගාවල් තේ මොකක්වත් ආරක්ෂා කරගන්න බෑ ලංකාවේ තව අවුරුදු 50කටම. ඒ නිසා අනාගතේ තව අවුරුදු 50කින් පස්සෙවත් හොඳ උගත් බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන් ටිකක් බිහි වෙන්නේ ඔන්න ඔය වගේ ඉන්ටිග්‍රේටඩ් ස්ටඩි සිස්ටම් එකකින්. ඒක අපි ප්‍රාර්ථනා කරමු. මම හිතන්නේ හෑෂ්ටැග් එකට ඇති මේ પરම්පරාව ඕගොල්ලෝ කරන මේ දායකත්වයට මම හදපිරි මගේ ස්තුති ප්‍රද කරනවා. ඕක තමයි වෙන්න ඕනේ. මෙන්න මේ පැරඩයිම් එක shift කරන්න ඕනේ. ඉතින් මම පොඩි කාරණයක් කියනවා උදේශිකා මිස්ගේ කාරණේ ඉතාල වැදගත් මේ පාර්ටිසිපේෂන් පිළිබඳව අපි මේ දවස් රිසර්ච් එක කරන ලංකාවේ ශ්‍රී ලංකාව ඉන්දියාව සහ තුර්කිය රටවල් තුනක අපි විද්‍යාඥයන් අපි 17 දෙනෙක් එකතු වෙලා කරලා ලොකු රිසර්ච් එකක් people participation in water governance. ඉතින් ඒකේ අපි රිසර්ච් එක දැන් මේ දවස්වල අපි ඇනලිසිස් කරනවා. ඒක අපි ළඟදී මේ පබ්ලිකේෂන් එක එළියට දානවා. අපි ලංකාවේ බලන්නේ කොහොමද මේ people participations වල තිබෙන obstacles මොනවද තිබෙන ග්‍රාමීය මට්ටමේ තිබෙන ජල ව්‍යාපෘතීන් වලට ගංගා ආශ්‍රිතව තියෙන ජල ව්‍යාපෘතීන් වල වැව් ආශ්‍රිතව තියෙන මේවට තිබෙන බාධාවන් ඒවට සඳහා ඇයි මිනිස්සු යන්නේ නැත්තේ ඒවට තිබෙන ඉන්ටෙන්සිව්ස් මොනවද ඒව ගැන අධ්‍යයනය කරනවා. ඉතින් අපි ඒකදී ගත්ත ගොඩාක් කාරණා තිබෙනවා. විශේෂයෙන් අපි දන්නවා අපි සඳහන් කරපු ආකාර නැවත වාරයක් කියන්න ඕනේ ග්‍රාමීය තලයේ තිබෙන විවිධාකාරයට කුල ඒ වගේම බලය පිළිබඳව තිබෙන බෙදී යාම් හානිකර ආකාරයෙන් බලපානවා මේ වගේ මේ people participations වලට. නමුත් අපි අගය කරන්න ඕනේ ඇත්තටම මේ people participation නැත්නම් මේ ප්‍රජා සහභාගීත්වය අද ඉතාම උනන්දු ඉහළ මට්ටමක තිබෙනවා. මම උදාහරණයක් ගන්න ඕනේ මේ අවුරුද්දේ ගිය අවුරුද්දේත් ලංකාවේ මේ පහුගිය දවස්වල ඇතිවෙච්ච වර්ෂාපතනය. මේ වර්ෂාපතනත් එක්ක ඔබ දන්නා කෑගල්ල සහ කරඬුපන මම ඉපදුණු සහ මම හැදුණු ප්‍රදේශය මේ ප්‍රදේශයේ අර උදේශිකා මිස්කු ඉතා වැදගත් කාරණයක් තියෙන. ඒ තමයි දඟක් යන්නේ මියැන්ඩර් ක්‍රමයකට. ඒක අර ණයෙක් යනවා වගේ යන්නේ. එයා ස්වභාවිකව හොයාගන්න. එයාගේ ඝර්ෂණය පොළොවේ තියෙන ඝර්ෂණයත් එක්ක එයා හදාගෙන කෙලින් යන්නේ ගංගාවල්. මේ අර අපි අර මේ බන්ස් වගේ හදාගෙන. එතකොට මේවා වෙන්නේ ඕගොල්ලෝ බලන්න කවදාවත් මගේ පුංචි කාලේ මම දැකලා නැහැ ඒ වගේ ගම් වතුර. මගේ යාළුවෝ මට එවනවා ඒ කරඬුපනේ අපි පුංචි කාලේ සෙල්ලම් කරපු මේ තැන් එහෙම සම්පූර්ණ මැටුණා මේ පැය දෙකකට ඇතිවෙච්ච වර්ෂාපතනය. මිලිමීටර් 60යි. මිලිමීටර් 60ක වර්ෂාපතනයකට පැය දෙකකදී ඔය පුංචි ඇල ගොඩ ගැලුවා කියන්නේ කොළඹ නුවර පාරට යට වෙනවා. මේ සිදුවීමෙන් අපිට පේන එක කාරණා දෙක පැත්තේ මිනිස්සු හරිම සංවේදී. හැබැයි තව පැත්තෙන් අනිත් පැත්තෙන් තියෙන මිනිස්සු අසංවේදී. ඒ තමයි අර අද ඇලමාර්ග ගංග ආශ්‍රිතව ඒගොල්ලෝ ඉදිකිරීම කරලා. ඉතින් මේකට අපිට රජයට විතරක් බැලලා වැඩක් නැහැ. මිනිස්සුන්ට වගකීමක් තිබෙනවා. අපි දැන් දැක්ක දෙයක් තමයි ඒ ඇල මාර්ගයේ ආසන ඇලට උඩටත් දාලා ඇල යටින් යන උඩ තියනවා. ඉතින් බලන්න ගඟකට යන්න තැනක් නැහැනේ. ගඟේ කො ෆ්ලඩ් ප්ලේන් එක. ඇලේ කො ෆ්ලඩ් ප්ලේන් එක. ඒකට යන්න තැනක් නැහැ. ඉතින් මේ ෆ්ලඩ් ප්ලේන් වහලා ගෙවල් හදනවා, බැමි බඳිනවා. මේවට අපේ පුද්ගලික චර්යාවන් වල වෙනසක් අත්‍යවශ්‍යයි. මේක ජර්මනියේ පොදු උදාහරණයක්. ඔයගොල්ලෝ මේ පහුගිය දවස්වල නිවුස් බලනවා නම් ඔයගොල්ලෝ දැක්ක ජර්මනියේ 100ක් 150 මිනිස්සු මැරුණානේ. ආවයිලා කියන ගම්මානේ. මේකට අපි ගොඩාක් විවේචනය කරා. මොකද දැන් ජර්මනිය අපි දන්නේ ඔක්කොම හරි කියලා නෑ. එහෙම හරි නෑ. ඒ වගේත් වැරදි වෙනවා. පොදුම උදාහරණ තමයි ආවයිලා කියන එකේ ආපු පුංචි ඇලපාර අවුරුදු 100ක් තිස්සේ මිනිස්සු කරපු දේ තමයි ඔය උදේශිකා මිස්කියෝ කෙලින් කරන්නේ. ගල් දාලා වැටවල් දාලා මිනිස්සු හිතුවේ මේකේ මුකුත් වෙන්නේ නෑ කියලා. මිලිමීටර් 200 පැන්න ගමන් මොකද උනේ? විශාල පිරිසක් මිය ගියා. දේපල හානි සිද්ධ වුණා. ජර්මනියේ සිදුවෙච්ච මෑත කාලේ සිදුවෙච්ච විශාල පරිසර හානි. හැබැයි ඒගොල්ලෝ එක ලොකුම ෂොක් එකක්. අද වෙනකන් ඒගොල්ලෝ ඒකට වොරි වෙනවා. දැන් ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග. ඉතින් ඒ නිසා මේ අධ්‍යාපන ක්‍රමවේදී කසුන් අහපු ප්‍රශ්නේ මේ අධ්‍යාපන ක්‍රමවේදී කියන එක ඉන්ටිග්‍රේට් වෙන්න ඕනේ. හැමෝටම එකතු වෙලා තියෙන්න ඕනේ. හැමෝම සංවේදී වෙන්න ඕනේ. ඒක පොතින් පතින් එහා ගිය මිනිස්සු එදිනෙදා වැඩ කරන අර ෆෝමල් এডুকেෂන් එකට ගියා ඉන්ෆෝමල් පාසල් අධ්‍යාපනයේ නැති මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සුන්ටත් මේ අධ්‍යාපනය යා යුතුයි කියන එක තමයි මගේ අදහස.
බොහොම ස්තුතියි ආචාර්යතුමනි. ඉතින් අපි අපේ වැඩසටහනේ අවසාන භාගයට දැන් අපි ඇවිත් ඉන්නවා. ඉතින් වැඩසටහන સમાપ્ત කරන්න මම සමාප්ති ප්‍රශ්නයක් අහන්න මම බලාපොරොත්තු වෙනවා අපේ මිසු දේශිකාගේ. මිසු දේශිකා අපේ සර් කිව්වා වගේ අපිට කාලයක් තිබ්බා අපේ ගොවිය කුඹුරට බැස්සේ කුඹුරෙන් කට හොදගෙන ගෙදර ගියේ කුඹුරේ වක්කඩින් තමන්ගේ මුණත පය හොදගෙන. අද ඒ වෙනකොට ඒ තත්ත්වේ නැහැ. අපිට දන්නවා අපේ රජ රටින ගොවීන් වකුගඩු රෝගයෙන් පෙළෙනවා. ඒ මම හිතනවා ඒ වකුගඩු රෝගීන්ගේ වකුගඩු නරක වෙන්න කලින් අපේ ගංගාවල අපේ වැව්වමුණු වල ඒ පතුලේ බැදිච්ච ඒ විෂ රසායනික තට්ටු තවත් අවුරුදු 100 ගාණක් ඉස්සරහට පවතියි. ඉතින් ඒකෙන් ගංගක ජීවත් වෙන පුංචි තිත්ත පැටියෙක්ට පුංචි මාළුවෙක්ට සිද්ධ වෙන හානිය අපි කාවත් තාමත් ගණන් බලලා නැහැ. ඒක එහෙම ගත්තොත් මිනිසෙක් අපේ ලංකාවේ වකුගඩු රෝගයෙන් පෙළෙන මනුෂ්‍ය ප්‍රජාවට වඩා මේකෙන් වැඩි පීඩනයක් අතර මේ මිනිස්සු කරපු දේවල් නිසා අපේ පරිසරයට හානි සිද්ධ වෙලා ඇති. අපේ ජෛව විවිධත්වයට අපේ ජෛව පරිසරයට අපේ ජෛව ගෝලයට විශාල හානියක් වෙන්නට ඇති. ඉතින් අපිට පුළුවන්ද වගකීම යුතු පුරවැසියෙකු විදිහට රජයට විතරක් වැරද්ද දාලා රජය විසින් මේ සියල්ලම කළමනාකරණය කළ යුතුයි. රජය පාර්ශවෙන් සිද්ධ වෙච්ච සීලම නීතිමය රාමුන් සකස් විය යුතුයි. රජයේ තියෙන වැරදි හින්දා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා අපිට කෙලින්ම එක ඇඟිල්ලක් රජයට දික් කරන්න පුළුවන්ද? මොකද අපි රජයේ පැත්තට එක ඇඟිල්ලක් දික් වෙනකොට අපේ පැත්තට ඇඟිලි 4ක් දික් වෙලා ඉවරයි. ඉතින් මේ ගැන අදහස දැනගෙන අපි වැඩසටහනට සමාප්තියක් සනිටුහක් කරමු. ඔව් කසනාර ඔයා අන්තිමට කිව්වා වගේ අපි එක ඇඟිල්ලක් රාජ්‍යයට දික් කරොත් අනික ඇඟේ 4ම අපේ පැත්තට තියෙන්නේ. දැන් අපිට කියන්න පුළුවන් අපේ උදාහරණයක් එක්ක මම මේක කියන්නම්. මගේ ගේ ළඟ ගේ ඉස්සරහින් ගඟක් ගලාගෙන යනවා. මම අපේ ගෙදර තියෙන ඔක්කොම කුණු ටික වැසිකිළි වලින් කුණු ටික අපි ගඟට දානවා නම් ඒක රජයේ වරදක්ද මගේ වරදක්ද? ඉතින් ඒක තමයි මම අර අහපු කලින් අහපු ප්‍රශ්නේදී උත්තරය දුන්නේ. අපි වෙනස් වෙන්න ඕන අපේ ආකල්පය. අපි හිතනවා නම් අර කොහෙවත් අපිට පේන්නේ නැති රජයකින් අපේ ළඟ ඉන්න රජයක් නෙමෙයිනේ අපිට පේන්නේ නැහැ ඇත්තටම රජය කියන දේ. ඒගොල්ලෝ ඇවිල්ලා අපේ ගඟ සුද්ධ කරලා දෙයි, අපේ පරිසරය ලස්සන කරලා දෙයි. ඒක මිත්‍යාවක්. අපි මිත්‍යාවල් වල තවදුරටත් ඉන්න ඕනේ නැහැ. දැන් ඉන්න ජනතාව උගත්. දැන් #generation ඕගොල්ලෝ දැන් ඉන්න ළමයි අන්තර්ජාලයෙන් හොයාගෙන මේ වගේ වැදගත්කම් ගැන ගොඩක් දන්නවා. ගොඩක් අය දැන් traveling නැත්නම් ගමනා සුන්දර ස්ථාන හොයාගෙන යනවා. ගොඩක් දුරට ඒගොල්ලෝ යන්නේ ඒවයි ලස්සන විඳ ගන්න. එතකොට ඒගොල්ලෝ දන්නවා ඒක මොනවා හරි අපි අතින් දූෂණය වුණොත් අපි ඒක කඩලා බින්දර දැම්මොත් අපි එතන කුණු ගිහින් දැම්මොත් එතන කැත වෙනවා කියලා. එතකොට මේ වගකීම ගන්න ඕන අනිවාර්යයෙන්ම අපි. රජයේ කොටසක් තියෙනවා. රජයේ කොටස තියෙන්නේ ඒක කළමනාකාරීත්වය. අපි කළමනාකාරීත්වය රජයට දෙන්න කලින් අපි දැනගෙන ඉන්න ඕන අපෙන් වෙන්න ඕන කුඩා දේ මොකද්ද කියලා. දැන් මම ටොපිකොලයක් කකා ගිහිල්ලා ඒ ටොපිකොලේ දැම්මොත් මම හිතනවා මම විතරයි එදෙන්න දාන්නේ ටොපිකොලේ කමක් නැහැනේ එකයිනේ කියලා. එතකොට 100ක් 1000ක් දෙනෙක් කොහොමද ඒක දැම්මොත් කියලා මතක ඇති මේ දවස්වල වෙළඳ දැන්වීමකුත් යනවා. අපි පොඩි සූරන කාඩ් පතක් දැම්මොත් එක්කෙනා එක ගානේ අපේ ඉන්න ලාංකිකයෝ හැමෝම මේ කාඩ් පත එක ගානේ දැම්ම වුණත් එතන මිලියන ගාණක් එකතු වෙනවා. එතකොට ඒ ඇත්තටම වගකීම ගන්න ඕන අපි අර අපේ ආචාර්ය මහතුමා කිව්වා වගේ කුඩා කාලේ ඉඳන් අපි ළමයිට කියලා දෙන්න ඕන මේකේ වැදගත්කම මොකද්ද? ඇයි අපි ආරක්ෂා කරන්න ඕන? ගංගා නැති වුණොත් මොකද වෙන්නේ? ඒ නැති වෙච්ච උදාහරණ නැත්තම් දූෂණය වෙච්ච උදාහරණ ඕන තරම් තියෙනවා. දැන් මම ගොඩක්ම සම්බන්ධ වෙන්නේ සාගර විද්‍යාත්මක කටයුතුත් එක්ක. ඒ වුණාට ගඟ මට ගොඩක්ම වැදගත්. ඇයි ඒ වැදගත් වෙන්නේ? ගඟෙන් තමයි පෝෂණය දෙන්නේ මූදට. ගඟෙන් තමයි නයිට්‍රජන් වගේ පෝෂණ පදාර්ථ මූදට දෙන්නේ. ඒකෙන් තමයි මූදේ ඉන්න සත්තු පෝෂණය වෙන්නේ. එතකොට ගඟෙන් ඒ ටික අපිට ගෙනත් දුන්නේ නැත්නම් මූදට වුණත් පෝෂණය නැති වෙනවා, මාළු හැදෙන්නේ නැහැ, අපිට කන්න දේවල් නැහැ. ඕක දාම ක්‍රියාවලියක්. මේ එකකින් අතර වෙලා ගඟ හිඳිලා ගියොත් අපෝ ඕක මොකද්ද අපිට වැඩක් නැහැනේ කියන තත්ත්වෙට නෙමෙයි. ගඟ හිඳිලා ගියොත් නෙමෙයි. ගඟ හිඳෙන එක නෙමෙයි අපිට ප්‍රශ්නේ. ගඟ දූෂණය වෙලා
ඒක අපිට පාවිච්චි කරන්න බැරි තත්ත්වයට આવොත් කියන එක. ඒ ඇරෙන්න අර කළමනාකරණය කියන දේ අර දැන් ડોක්ටර් කිව්ව හොඳ උදාහරණයක් එක එක්කෙනා Tamanට ඕන ටික ගෙනත් තියලා ගලගල ගෙනත් තියලා තමයි ගඟ කෙලින් කරන්නේ. ඒතකොට ඒ තමානේ ගිහින් කරන්නේ රජය නෙමෙයිනේ. ඒතකොට එතනදී අපි අපේ වගකීම අපේ කාර්යභාරය හරියට ඉටු කරොත් ගඟ වගේම මුළු පරිසරයම රැක ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඔව් බොහොම ස්තුතියි. ඉතින් ඒත් එක්ක අපිට අද අපේ වැඩසටහනේ අවසානය සටහන් කරන්න පුළුවන්. ඉතින් බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට ඔබ දෙපළටම. ඇත්තරම මේක ඉතාම වැදගත් සාකච්ඡාවක් වුණා. අපිට නොදන්න කරුණු අපි නොහිතපු පැත්තෙන් ගොඩාක් දේවල් අපි ඉගෙන ගත්තා මේ වැඩසටහනේදී. ඉතින් අද අපේ වැඩසටහනත් එක්ක අපිත් එක්ක එකතු වුණු ආචාර්ය සිසිර විතානච්චි මහත්මයාට ඒ වගේම උදේශිකා විමලසිරි මහත්මියට බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් අවසාන වශයෙන් #අපට ඔබට මතක් කරන්නට තියෙන්නේ අපි පුංචි කාලේ ඉගෙන ගත්තනේ පොඩි පරිසර ගීතය කියලා අපි ඉස්කෝලේ පටන් ගද්දී ඉස්කෝලේ ඇරලා ගෙදර යද්දී ඉතින් ඔබට මතකද එක පාටයක් අපි කිව්වා පරිසරය මා රකිමි මම පරිසරය. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අපි අපේ වගකීම ඉෂ්ට කරමු. අනාගත පරම්පරාව වෙනුවෙන් අපේ මේ ගංගා පද්ධතින් ආරක්ෂා කරගනිමු. බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක පැයක් පුරා රැඳී සිටියාට.